හොඳයි අපි දේවචනේ අපි ගීතාවලියේ 68 වෙනි පරිච්ඡේදයට අපි රවමු. ගීතාවලිය 68 වන පරිච්ඡේදය. ගීතාවලියේ 68 වෙනි පරිච්ඡේදයේ පස්වන පදය කෙරෙහි අපි අවධානය යොමු කරන්න යනවා. ගීතාවලිය 68 පස්වන පදය. ස්වකීය ශුද්ධ නිවාසයේහි වැඩ සිටින දෙවියන් වහන්සේ පියාණන් පාට පියවිද ගන්ධකුමන්ත විනිශ්චයකාරයන්ට වරසේක. යලිත් අපි කියමු. ස්වකීය ශුද්ධ නිවාසයේහි වැඩ සිටින දෙවියන් වහන්සේ පියාණන් පාට පියවිද ගන්ධකුමන්ත විනිශ්චයකාරයන්ට වරසේක. හොඳයි. අපිට පේනවා මේ බයිබල් පදේ ශුද්ධ දෙවියන් වහන්සේ පියා නැති අයට පියෙක්ද වැන්දබුවන්ට ස්වාමි පුරුෂයෙක් ලෙස සුරක්ෂිතකම සලසා දෙන ස්වාමින් වහන්සේ බව කියනවා. අපි ජීවත් වෙන සමාජයේ අපි දකිනවා දෙමව්පියන් අහිමි දරුවන් බොහොමයක් සිටිනවා. ඒ වගේම ස්වාමි පුරුෂයා අහිමි වෙච්ච වැන්දබුවන් ලෙස සලකන අය බොහොමයක් සිටිනවා. සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ 12ක් පමණ වැන්දබුවන් බවට පත් වූ පිරිසක් සිටිනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ දත්යන් වාර්තාවන් ඉදිරිපත් කරනවා. පියා නැති වුණු දරුවන් සිටිනවා වගේම වැන්දබුවන් සමාජය අපිට දකින්න පුළුවන්. දෙමව්පියෙක් නැති වුණාම දරුවන් නිතාමත් දැඩි ආදරය අහිමි වීම සුරක්ෂිත භාවයක් නැතිවීමට පත් වෙනවා. ඒ වගේම තමයි ස්වාමි පුරුෂයෙක් අහිමි වෙන කාන්තාවක් පවා සුරක්ෂිතකම අහිමි වුණු අසරණ තත්වයකට පත් වෙනවා. දැන් ඒ දෙමව්පියන් අහිමි වෙන දරුවන් ඒ ස්වාමි පුරුෂයා අහිමි වෙන වැන්දබුවන් සමහර විට මව්පියන් සිටියත් දෙමව්පියන් ජීවතුන් අතර සිටියත් සමහර විට පියෙක් නැති දරුවෝ වගේ තමයි දරුවෝ ජීවිතයට මුහුණ දෙන්නේ. අම්මා කෙනෙක් ගෙදර හිටියත් ඒ අම්මගේ සෙනෙහස ආදරය නොලබන දරුවන් අද ඕනතරම් ලෝකයේ සිටිනවා. ඒවා මේ සංඛ්‍යා ලේඛන වලට අහු වෙන්නේ නැහැ. ඒතරම් ස්වාමි පුරුෂයෙක් නිවසේ හිටියත් ඒ ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන්න ඕන සෙනෙහස රැකවරණය නොලබන කාන්තාවන් අද බොහෝමයක් සිටිනවා. ඉතින් මව්පියන් අහිමි වුණත් ස්වාමි පුරුෂයා අහිමි වූ භාර්යාවන් සිටියත් ඊට අමතර පිරිසක් ඉන්නවා මව්පියා ජීවතුන් අතර සිටියත් ස්වාමි පුරුෂයා නිවසේ සිටියත් ඒ සෙනෙහස ආදරය රැකවරණය නොලබන මිනිස්සු පිරිසක් දරුවන් පිරිසක් මේ සමාජය තුළ අද ජීවත් වෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී මේ තත්ත්වය නිසා පළවෙනි දේ තමයි ආදරය නොලබන පිරිසක්
සමාජය තුල ජීවත් වෙමින් සිටිනවා. කෙනෙකුගේ දෙමව්පියන් අහිමි වෙනවා නම් ඒ අය ජීවිතේ ආදරය නොලබන අය ලෙස අපිට සලකන්න පුළුවන්. මමත් අවුරුදු 11ක පමණ කාලයේදී ඒ සෙනෙහස අහිමි වෙන ළමෙක් හැටියට තමයි මම සමාජයට ඇතුල් වුණේ. මම දන්නවා ඒකේ තියෙන වේදනාව, මම දන්නවා ඒකේ තිබෙන තනිකම, අසරණකම, මම ඒක හොඳින් අඳුරනවා. ඒ නිසා දෙමව්පියන් නිවසේ හිටියත් ඒ ආදරය දරුවන්ට නොදැක්වීම නිසා, ඒ රැකවරණය දෙමව්පියන්ගෙන් නිසියාකාරව නොලැබීම නිසා අද තරුණ වියට එනකොට ළමා වියේ සිට තරුණ වියට එනකොට ඉතාමත් දරුණු විදියට තරුණ තරුණියන්ගේ ජීවිත දූෂිත තැනට ඇද වැටෙන්න පුළුවන්. දෙමව්පියන් අහිමි වීම නිසා තමා ආදරය හොයන අය බවට පත් වෙනවා. පිළිගැනීමක් අනිත් අයගෙන් සොයා යන අය බවට පත් වෙනවා. ඒ හොයන අවධානය, ඒ සොයන පිළිගැනීම තමන්ගේ අම්මගෙන්, තාත්තගෙන්, තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් තමන්ට නොලැබෙන විට ඒ අඩුව පුරවා ගැනීමට ඒ අය විවිධ මාර්ගයන්, මාධ්‍යයන් භාවිතා කරන්න පටන් ගන්නවා. මේ තත්ත්වය නිසා ඉතාමත් දූෂිත තැනට තරුණ අයගේ ජීවිත ඇද වැටෙන්න පටන් ගන්නවා. ඔවුන් ළමා විය තුලම ගොඩනගා ගන්නවා. ඔවුන් තුල ගොඩනගෙනවා ලොකු අනාරක්ෂිතකමක්, ලොකු හිස්කමක් ඇතුව තමයි ඔවුන් තරුණ වියට අඩිය තියන්නේ. ඔවුන් ඉන්පස්සේ තීරණ ගත හැකි වයසක් තුල ගමන් කරන අය බවට පත් වෙනකොට ඔවුන්ගේ ජීවිතේ ඔවුන් වැරදි තීරණ ගන්න සහ වැරදි දේවල් වලට හසු වෙන ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. පියා නැති අය ඉතාමත් අසරණ තත්ත්වයන් වලට පත් වෙනවා. දෙමව්පියන්, පොදුවේ ගත්තම දෙමව්පියන් අහිමි වෙන දරුවන් ඉතාමත් දරුණු ලෙස අසරණ, අනාරක්ෂිත, වේදනාකාරී තැනකට පැමිණෙනවා. අපි මුලින්ම අවධානය යොමු කළොත් පියා නැති අය පිළිබඳව නිවසක පියෙක් කියලා කියන්නේ ඒ නිවසක සුරක්ෂිතකම ගොඩනගා දෙන කෙනෙක්. පියෙකුගෙන් තමයි ඒ නිවසට නායකත්වයක් එන්නේ. එතකොට පියාගේ අධිකාරීත්වය තුලින් තමයි නිවසකට යම්කිසි මෙහෙවීමක්, මඟ පෙන්වීමක් ගලාගෙන එන්නේ. යම්කිසි විදියකින් පියා අහිමි වුණොත් ඒ නිවසේ, එසේත් නැතිනම් පියා නිවසේ සිටියත් ඒ පියාගෙන් සිදුවිය යුතු ඒ වගකීම, ඒ පැවරුම දෙවියන් වහන්සේ දීලා තියෙන පියාගෙන් ඒ නිවසට ඉටු වෙන්නේ නැතිනම් ඒ නිවසට ලැබෙන්න ඕන අධිකාරීත්වය ඒ නිවසට අහිමි වෙලා යනවා. එතකොට මොකද්ද සිදු වෙන්නේ? දරුවෝ දකින්න කුඩා කාලේ ඉඳලා නායකත්වයක් නැති නිවසක්. එතකොට දරුවන් තුල තාත්තා කෙනෙකුගේ ආධිපත්‍යයක් දකින්නේ නැහැ. තාත්තා කෙනෙකුගේ නායකත්වයේ දීමක් නිවසේ දකින්නේ නැහැ. තාත්තා තීරණ ගන්න බවක් දරුවන්ට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තාත්තා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්නේ.
ඒ නිවසේ තාත්තා ජීවතුන් අතර හිටියත් පියෙක් නැති ගෙදරක් බවට පත් වෙනවා ඒ ගෙදර. ඉතින් පියාගේ අධිකාරීත්වය දරුවෝ පොඩි කාලේ ඉඳලා දකින්නේ නැහැ. මොන විදියෙන් හරි පියා නිවසේ නැතිනම් දරුවෝ ඒ අධිකාරීත්වය දකින්නේ ජීවිතේ කවදාවත්. මේක විදේශගත වීම වල පවා දරුවෝ සිදු වෙන්නට ඉඩ තිබෙනවා. එවිට මොකද්ද සිදු වෙන්නේ? දරුවන් කුඩා කාලේ ඉඳලා වැඩෙනකොට ඔවුන් දැක්කේ නෑ ඔවුන්ට නායකත්වය දෙන අධිකාරීත්වයක් නිවස ඇතුලේ. ඔවුන්ට පුරුදු නෑ අධිකාරීත්වයකට කීකරු වෙන්න, ගරු කරන්න, යටත් වෙන්න. ඇයි? නිවසේ අධිකාරීත්වය නැති වෙලා. පියාගේ අධිකාරීත්වය, පියාගේ මඟ පෙන්වීම, පියෙක් සිටින්න ඕන ගරුත්වයක් ලබා දීම. ඒක නැති වුණාම මොකද සිදු වෙන්නේ? දරුවන් කුඩා කල සිට අධිකාරීත්වයකට අකීකරු, මුරණ්ඩු, උඩඟු, අගෞරව කරන දරුවන් නිවස තුල ගොඩ නැගෙන්න පටන් ගන්නවා. කවුද මේවට වග කියන්න ඕන? ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න. මේ අය තරුණ වියට එනකොට ඒගොල්ලෝ කැරලිකාරයෝ බවට පත් වෙනවා. ඒගොල්ලෝ හිතුවක්කාරයි. ඒගොල්ලෝ කිසි අධිකාරීත්වයකට යටත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතුමනාපේ දේවල් ඒගොල්ලෝ කරන්න පටන් ගන්නවා. කවුද ඒ දරුවන්ව ඒ තත්වයට ඇදලා? බයිබලයේ කියනවා පියා නැත්තාට දෙවියන් වහන්සේ පියෙක්ව සිටින තැනන් වහන්සේ. හරි ලේසි තරුණ අයට තමන්ගේ දෙමව්පියන්ගේ අඩපාඩුකම් ආයුධයක් කරගෙන තමන්ට ඕන මුරණ්ඩු කැරලිකාර විනාශකාරී ජීවිතයකට යන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මේක හොඳින් තේරුම් ගන්න. ඔබේ ජීවිතයට අහිමි වෙන සෑම ප්‍රිය මව් සෙනෙහසක්ම ස්වර්ගීය දෙවියන් වහන්සේගෙන් ගලාගෙන එනවා. ඒක ඔබ නොදැන ක්‍රිස්තියානි ජීවිතයේ ගත කළොත් ඔබ නොමග යන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ තුල සිටින දෙමව්පියන්ගේ අඩුපාඩුකම් තිබෙනවා. ඔවුන් සම්පූර්ණ නැහැ. ඔවුන්ට වගකීමක් තිබෙනවා. ඔවුන්ට දෙවියන් වහන්සේ පවරපු දෙයක් තිබෙනවා. ඒක සත්‍යයි. නමුත් ඔවුන් සම්පූර්ණ අය නෙවෙයි. ඔවුන් සම්පූර්ණ වෙමින් ගමන් කරන පිරිසක්. ඒක ආයුධයක් කරගෙන දරුවන්ට පුළුවන් කමක් නැහැ. ජීවිතේ විනාශ කරගන්න. ජීවිතේ කාලකන්ණි කරගන්න. විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේව ජීවිතයට පිළිගත් දරුවන්. දෙවියන් වහන්සේව හඳුනාගත් අය. ඔබ දැනගන්න ඕන දේ තමයි ඔබට ස්වර්ගීය පියෙක් සිටිනවා. ඔබගේ ජීවිතයට මඟ පෙන්වන්න, සුරක්ෂිත කරන්න, සෙනෙහස දක්වන්න. එනිසා මෙවැනි නිවසක සිදුවෙන අනතුරුදායක දෙයක් තමයි දරුවෝ අධිකාරීත්වයකට ගරු කරන්නේ නැති අය බවට පත් වෙනවා. අධිකාරීත්වයකට කීකරු වෙන්නේ නැති අය බවට පත් වෙනවා. ඔවුන් තරුණ වියට එනකොට ඔවුන්ව දෙමව්පියන්ට හික්මවන්න බැරි කොටසක් බවට පත් වෙනවා. මේ තත්වය නිසා කිතුණු සභාවන් තුලත් සමාජය තුලත් දරුණු ගැටුම් හටගන්න පටන් ගන්නවා. මේ විදිහේ පියා නිවසක නායකත්වය නොදෙනවා නම්, පියෙක් අහිමි වූ නිවසක් නම්, ඒ නිවසේ වීරයා නැති වෙලයි තියෙන්නේ. නිවසක දරුවන්ට කුඩා කල පටන් තාත්තා වීරයෙක් බවට පත් වෙනවා. දරුවන්ගේ වීරය තාත්තා මුල්ලවදී. දරුවෝ තාත්තව අනුකරණය කරනවා. දැන් එතකොට මේ නිවසේ පියා නැති වුණොත්, මේ නිවස තුල පියා සිටියත් පියෙකුගේ වගකීම ඉටු වෙන්නේ නැතිනම් ඒ දරුවෝ වැරදි වීරයන්ව අනුකරණය කරන්න පටන් ගන්නවා. ඉන්පස්සේ මොකද වෙන්නේ? ඒ අයගේ ජීවිතවල තිබෙන දේවල් තමයි ඔවුන්ගේ ජීවිත බවට පත් වෙන්න පටන් ගන්නෙ.
ඔවුන්ගේ වීරකම පෙන්වන්න ඔවුන් වැරදි තීරණ ගන්න පටන් ගන්නවා. එක පැත්තකින් ඔවුන්ට අධිකාරීත්වයක් නැහැ මඟ පෙන්වන්න. අනිත් පැත්තෙන් ඔවුන්ට වීරයෙක් ලෙස තාත්තගෙන් දකින්න දෙයක් නැහැ. එසේ කොට කොහෙද සිදුවෙන්නේ? ඔවුන්ගේ ජීවිතේ ඔවුන් වැරදි වීරයෝ ඔවුන් තුළ ගොඩනගා ගන්න පටන් ගන්නවා. ඉන් පස්සේ වැරදි පූර්වාදර්ශයන් අනුගමනය කරන තරුණ පිරිසක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. මේක පාලනය කරන්න බෑ. මේක පාලනය කරන්න නම් පිය සෙනෙහසක්, පිය රැකවරණයක්, මව්පිය රැකවරණය, සෙනෙහස පවුලක් තුල ක්‍රියා කරන්න අවශ්‍යයි. ඒ වගේම පියා නැති, මව් සෙනෙහස නැති නිවසක් තුල දරුවෙකුගේ තත්වය තමයි ඔවුන් වැරදි ලිංගික සබඳතාවයන් වලට නැඹුරු වීමේ ඉඩකඩ හරි වැඩි වෙන්න පටන් ගන්නවා. ඔවුන්ගේ සබඳතා විකෘති වෙන්න පටන් ගන්නවා. පියා නැති නිවසක, මවක් නැති නිවසක සබඳතා බිඳ වැටෙනවා. ඔවුන්ට ලං වෙන්න කෙනෙක් නැහැ. තාත්තා එච්චරට වැඩ ජීවතුන් අතර හිටියත් තාත්තා එච්චරට ලං වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා දරුවන්ට සම්බන්ධතා පවත්වන්න පුළුවන් කමක් දැනෙන්නේ නැහැ. උන් සම්බන්ධතා දන්නේ නැහැ. උන්ට සම්බන්ධතා තේරෙන්නේ නැහැ. උන්ට සම්බන්ධතා වල වටිනාකම තේරෙන්නේ නැහැ. ඔවුන් තුල විකෘති සම්බන්ධතාවයන් තමයි ගොඩනගෙන්න පටන් ගන්නෙ. ඒවා ලිංගික සබඳතාව දක්වාම දූෂිත වෙන්න පටන් ගන්නවා. තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් දරුවන් එක්ක ගනුදෙනු කිරීම, සමීප වීම, ළඟට ගැනීම, ඔවුන්ගේ ශරීරය සමග වඩා සමීපව ළඟින් තබා ගැනීම දරුවෙක් තුළ සුරක්ෂිතකමක්, ඒ වගේම දැඩි බැඳීමක්, සබඳතාවයක් ගොඩනැගෙන හැඟීම් ඇති වෙන්න පටන් ගන්නවා. ඔවුන් තරුණ වියට එනකොට ඒ දේවල් ඔවුන්ට අහිමි වී තිබෙනවා නම් ඉබන් තරුණ අය තුල වැරදි සබඳතාවලට ඔවුන්ගේ මනස ඉක්මා වැරදි ලිංගික වැටීම් වලට ඒ අයගේ ජීවිතේ විවෘතයි හරි ඉක්මනින්. ඒ වගේම මේ තත්වය තුල විශේෂයෙන් සිදුවෙන දේ තමයි ඒ ආදරය, ඒ පිළිගැනීම එහෙම් පිටින්ම අහිමි වෙලා තියෙනවා. අපියා නැත්තා, එහෙම නැත්නම් දෙමව්පියන් අහිමි වීම. නිවසේ දෙමව්පියන් හිටියත් දෙමව්පියන් නැහැ වගේ. අහිමි වීම දරුවන්ගේ ජීවිතවලට තදින් බලපානවා, ඔවුන්ගේ ජීවිත විනාශය කරාගෙන යනවා. ඒ නිසා මේ තත්වය නැති වුණාම ඔවුන්ට යැපෙන්න කෙනෙක් නැහැ. ඔවුන් තාත්තා මත තමයි යැපෙන්නේ. මොන හරි දෙයක් වුණාම තාත්තා දිහා තමයි බලන්නේ. එහෙම බලන්න කෙනෙක් නැත්තම් ඔවුන්ගේ යැපීම වැරදි විදියට යන්න පටන් ගන්නවා. ඔවුන් වෙන දේවල් වල යැපෙන්න පෙළඹෙනවා. අන්න ඒ නිසා තමයි අද මද්ද්‍රව්‍ය වලට වැටෙන බහුතරයක් මේ පිය මව් සෙනෙහස අහිමි වෙන අය වැරදි සබඳතාවයන් වලින්, ලිංගික සබඳතාවයන් වලින් දූෂණය වී සිටිනවා නම් ඒ අය මව්පිය සෙනෙහස අහිමි වූ අය, මුරණ්ඩු කැරලිකාරයන් බවට දරුවන්පත් වී තිබෙනවා නම් ඉන් වැඩි කොටසක් මව්පිය සෙනෙහස නොලබන දරුවන්. ඉතින් මේ තත්වය තුල සමාජය දූෂණය වෙනවා, පවුල දූෂණය වෙලායි තියෙන්නේ. ඉතින් ගමක් රටක් වේවා සෑම තැනකම මේ වැරදි තත්වය නිසා
දරුවන් දූෂිත වෙන්න පටන් ගන්නවා. ඉතින් හිරගෙවල් වැඩි කරන්න වෙනවා. අපේ රටෙත් හිරගෙවල් විවෘත කරන රටක්. ආඩම්බරෙන් ගිහිල්ලා හිරගෙවල් විවෘත කරනවා. ලැජ්ජ වෙන්න ඕන කාරණයක් ආඩම්බරෙන් කරනවා. ඒකට හේතුව මේ පසුබිම රට තුළ, ගම් තුළ, පවුල් තුළ ගොඩනැගී තිබෙන නිසායි. මේවට හේතු හැටියට දක්වන්න පුළුවන් විවිධ දේවල් තියෙනවා. ආර්ථිකය. තොර වඩා ලොකු කෝකද කියලා තෝරගන්න. දැන් අද තියෙන සමාජයේ ප්‍රශ්නයකනේ වඩා ලොකු කෝකද කියලා දන්නේ නැහැ. සල්ලි. ආර්ථිකය. ඒක ලොකුවට හිතාගත්තම මේ දේවල් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි කියලා හිතාගන්න. නොදන්න තැන් වලින් ණය යන හොඳට මතක තියාගන්න. හිතාගන්න බැරි තැන් වලින් ණය යනවා. දෙමව්පිය අහන ප්‍රශ්නයක් තමයි. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? හේතුව මේවයි. මේ දේවල් ගොඩනගන්න නැතුව නිවසක් තුල ජීවිත තුල වෙන දේවල් නම් ගොඩ නැගුවේ මේ ණය යාමට වග කියන්න ඕනේ ඔබයි. ඒ නිසා මේක තමයි පියා නැත්තාගේ තත්වය. ඔහු යැපෙන්නේ වෙන දේවල් වලින්. ඔහු පාලනය වෙන්න සලස්වන්නේ වෙන දේවල් වලින්. ඔහුගේ අගය වටිනාකම ඔහු ගොඩනගා ගන්න යන්නේ වෙන දේවල් වලින්. ඒ නිසා ඔහු වැරදි වීරයන් අනුකරණය කරනවා. ඔහු පොරක් වෙන්න හදනවා සමාජයේ. මීට වඩා සරල විදියට කියනවා නම් ඔය හැම තරුණ වියේ ඉන්න ළමයෙක්ම දාන සෙල්ලමක් දාන්නේ මෙන්න මේ తත්වය විශේෂයෙන් පදනම්. අනිත් පැත්තෙන් වැන්දබුව ගැන අපි කතා කරමු. මං ඉස්සෙල්ලා කිව්වා වගේ 12ක් ලංකාවේ වැන්දබුවන් සිටින බව කතා කරනවා. සංඛ්‍යා ලේඛන බල වාර්තා කරනවා. වැන්දබුවක් කියන්නේ ස්වාමි පුරුෂයා හිමි වූ කෙනෙක්. නිවසේ ස්වාමි පුරුෂයා සිටියත් ඒ ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන්න ඕන ප්‍රධානම දේ තම භාර්යාවට ප්‍රේම කිරීම. ඒ පැත්තෙන් බැලුවොත් තමන්ගේ දරුවන්ගේ පැත්තෙන් බැලුවොත් දරුවන්ව සුරක්ෂිත කරන කෙනා ස්වාමි පුරුෂයා. තමන්ගේ දරුවන්ට මඟ පෙන්වන, තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරන, සුරක්ෂිත කරන පුද්ගලයා ස්වාමි පුරුෂයා. පවුල ආරක්ෂා කරන කෙනා, පවුලේ ප්‍රධාන ආරක්ෂකයා ස්වාමි පුරුෂයා. ඉතින් නිවසක ස්වාමි පුරුෂයා අහිමි වුණොත් ඒක භාර්යාවට මොනතරම් අනාරක්ෂිත තත්වයක්ද? එහෙම කෙනෙකුගේ කල්පනාවන් ගැන හිතලා බලන්න. ඒ ආරක්ෂාව හැම වෙලාවෙම පතනවා අනිත් අයගෙන් එයා. දරුවෝ භාර්යාවගෙන් තමයි සියලු දේ බලාපොරොත්තු වෙන්න පටන් ගන්න. ස්වාමි පුරුෂයා අහිමි වීම නිසා භාර්යාවක මත පැටවෙන බර දෙගුණ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සමාජය තුල බැඳපුවක් තනි වෙනකොට ඒක සල්ලාලයන්ගේ ගොදුරක් බවට පත්වෙන ඉඩකඩ වැඩි වෙලා තිබෙනවා අද අපේ සමාජය තුළ. ඊට පස්සේ බැඳපුවක් සාමාන්‍යයෙන් වෙන කෙනෙක් එක්ක නිකං කතා කළත් කතාවක් හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. තමාට සවන් දෙන්න කෙනෙක් නැහැ. තමාව රැක ගන්න කෙනෙක් නැහැ. මොනතරම් තනිවීමක්ද ස්වාමි පුරුෂයා අහිමි වෙන භාර්යාවක් ලෙස ජීවත් වෙන කෙනෙක්. ලොකු වගකීමක් තිබෙනවා. ඉතාමත් දරුණු විදියට තනිකමක් දකින්න පටන් ගන්නවා. දරුණු විදියට තනිකම නිසා වැරදි වලට වැටෙන්න තියෙන ඉඩකඩ හරි වැඩි. තනිකම නිසා. ඒ තනිකම නිසාම බොහෝ චෝදනාවන් වලට ලක් වෙනවා.
මේ විදිහට ගත්තම පියා නැතිවීම සහ මව දෙවියන් අපි ඉස්සරහට යන් අපි තව දකින්න පුළුවන් පියා නැතිවීම වැන්දබුව මේ බයිබල් පදේ කතා කරනවා පියා නැත්තා සහ වැන්දබුව ගැන මේ පියා නැතිවීමත් වැන්දබුවක් බවට පත්වීමත් ආදරය සුරක්ෂිතකම අහිමි වූ මනුෂ්‍යයන් බවට උන්පත් කරනවා ඒ මත යැපෙන රැඳෙන අය අනාරක්ෂිත අධිකාරීත්වයක් ලබන්නේ නැති වැරදි අනුකරණයන් වලට වැරදි සබඳතාවයන් වලට යොමු වෙන අනිත් අයට ගොදුරක් බවට පත් වෙන අනිත් අයගේ වැරදි චෝදනා වලට ලක් වෙන තනිකම ජීවිතේ භුක්ති විඳින අය බවට පත් කරන්න පටන් ගන්නවා එවිට ඒ අයව හංවඩු ගහන්න පටන් ගන්නවා කුඩුකාරයා බේබද්දා වෛශාවිය මේ විදියට වචන දාලා ඒ අයව හංවඩු ගහනවා සමාජය ඇතුලේ නමුත් ඔවුන්ට අහිමි වුණු දෙයක් තියෙනවා ජීවිතේ ඔවුන්ට අහිමි වුණු ජීවිතයක් සොයාගෙන යමින් සිටිනවා ඒක ඔවුන්ට නොලැබෙන විට ඔවුන් ජීවිතේ වැරදි වලට හසු වෙන්න පටන් ගන්නවා යක්ෂය ඔවුන්ව ගොදුරු කර ගන්නවා උගේ ආයුධයක් බවට පත් කරන්න මේ තත්වය වෙනස් කරන්න දෙවියන් වහන්සේගේ වචනේ අපට මඟ පෙන්වා තිබෙනවා උන්වහන්සේ කියනවා ගීතාවලිය 68:5 මොනවද කියන්නේ යලිත් අපි බලමු පදේමයි ගීතාවලිය 68 5 වෙනි පදය ස්වකීය ශුද්ධ නිවාසයේහි වැඩ සිටින දෙවියන් වහන්සේ පියා නැත්තාට පියෙක් වැඳපොළට විනිශ්චයකාරයෙක් වහන්සේ පියා නැත්තාට පියෙක් වන්නේ දෙවියන් වහන්සේ වැඳපුවට විනිශ්චයකාරයෙක් එහෙම නැත්නම් සුරක්ෂිතකම සලසා දෙන පුද්ගලයා බවට පත්වන්න යන්නේ දෙවියන් වහන්සේ මේ දේ ඔබ අල්ලා නොගත්තොත් මේ දේ ඔබේ ජීවිතේ ඔබ ග්‍රහණය කරගත්තේ නැති වුණොත් ඔබ කිතුණුවෙක් ලෙස ජීවත් වුණත් ඔබ ඊර්ෂ්‍යා කරන අය බවට පත් වෙනවා අනිත් අයට ඔබ උඩඟු කෙනෙක් බවට පත් වෙනවා ඔබ කැරලි ගහන කෙනෙක් බවට පත් වෙනවා ඔබේම ජීවිතය දූෂිත වෙන්න පටන් ගන්නවා ඇයි ඔබට නොලැබුණු දේ තව අය ලබන විට ඔබට ඊර්ෂ්‍යාව ගොඩනැගේ ඔබට අහිමි වුණු දේ නිසා ඔබ වෛර කරන කෙනෙක් බවට පත් වෙයි මොකද ඔබට ලැබුණේ ඒ පියසෙනෙහස ඔබට ලැබුණේ ඒ පෞලක ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන සුරක්ෂිත භාවය ඔබ තනි වුණා ඉබේම ඔබ තුල ඊර්ෂ්‍යා කරන අය බවට ඔබව පත් කරන්න ඉඩ තිබෙනවා ඔබ අනිත් පෞලකට ඊර්ෂ්‍යා කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් ඔබ සුරක්ෂිත පෞලකට ඔබ වෛර කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් සුරක්ෂිතකම සලසා දෙන ස්වාමි පුරුෂයෙක්ට ඔබ ඊර්ෂ්‍යා කරන කෙනෙක් වෙන්න පුළුවන් එමෙන් භාර්යාවකට ඔබ ඊර්ෂ්‍යාවක් දක්වන කෙනෙක් වෙන්න පුළුවන් සහ ඔබ ඒ අයට වෛර කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් ඔබ මෙසේ පත්වන්නේ නිකම්ම නොවේ ඔබ තුල ඇතිවෙන අඩුව නිසා ඔබ මේ තත්ත්වය නිසා මත්ද්‍රව්‍ය වලට වැටෙන්න පුළුවන් ඔබ එසේ තැනකටපත් උනේ ඒ ඔබ තුල අඩුවක් තිබෙන නිසායි ඔබ උඩඟු කෙනෙක් ලෙසපත් ඔබ ක්‍රියා කරනවා ඔබ මුරන්දුයි ඔබ කරලිකාරයි ඔබ කවුරුත් කියන දෙයක් අහන්නේ ඒ තැනට ඔබපත් උනේ ඔබම නිසා නොවේ ඔබට අඩුවක් තිබුණා ඔබ දන්නවද ඒ අඩුව පුරවන්න මේ පොළවේ මිනිස්යන් සමත් නොවන හැම වෙලාවකම ස්වර්ගික දෙවි පියාණන් වහන්සේ පියා නැත්තාට පියෙක්ද මව් නැත්තාට මවෙක්ද ලෙස උන්වහන්සේ ජීවමානව ක්‍රියා කරන දෙවියන් වහන්සේ මම අද මේ ස්ථානයේ සිටින්නේ ඒ දෙවියන් වහන්සේ මගේ ස්වර්ගික පියාණන් වහන්සේ උන්වහන්සේ මගේ සදාකාලික පියාණන් වහන්සේ ලෙස මං හඳුනාගෙන ගමන් කරන නිසායි
වෙන කිසිම හොඳක් නිසා නෙවෙයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ යම් කෙනෙක් සිටිනවා නම් ඔබගේ පියා නැති වුණා, ඔබගේ මව නැති වුණා, ඔබගේ ස්වාමි පුරුෂයා අහිමි වුණා, ඔබගේ ජීවිතය විකෘති වෙලා ඔබ තනිකම ලබනවා, ඔබ ජීවිතේ දූෂිත තැනට ඔබේ ජීවිතේ ඇද වැටිලා ඔබගෙන් ගන්න දෙයක් නැහැ, ඔබ තනිව අඬනවා, ඔබේ ජීවිතය දිහා හැරි බලමින් ඔබ දන්නවද ඔබට සුරක්ෂිතකම දෙන ස්වර්ගික ස්වාමීන් වහන්සේ ඔබ සමග සිටිනවා. ඔබට ප්‍රේම කරන, ඔබව සුරක්ෂිත කරන ඔබේ ස්වර්ගික දෙවිපියාණන් වහන්සේ ජීවමානව සිටිනවා. උන්වහන්සේට ඔබව අමතක වෙලා නැහැ. උන්වහන්සේට ඔබව මගහැරිලා නැහැ. ඔබ උන්වහන්සේගෙන් මගහැරිලා ගිහිල්ලා, ඔබ උන්වහන්සේව මගහැරලා, ඔබ උන්වහන්සේගෙන් ඉවත් වෙලා දැන් ඔබට ප්‍රිය සෙනෙහස නැහැ නිවස තුල. ඔබට නැහැ ස්වාමි පුරුෂයෙක්ගෙන් ලබන්න තියෙන ස්වාමි පුරුෂයෙක්ගෙන් ලබන සුරක්ෂිතකම. ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා දැන් ඔබව යක්ෂයා උගේ ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පටන් ගන්නවා. ගීතාවලිය 68:5 කියනවා මම පියා නැත්තාට පියෙක්ද, වැන්දගුවට මම විනිශ්චයකාරයෙක්, ඇට යුක්තිය ඉටු කරන, ඇට සෑම සුරක්ෂිත කරන දෙවියන් වහන්සේව සිටිනවා. බයිබලයේ ඉතිහාසය පුරාම මම මේක බයිබල් ස්ටඩි එකක් නොවන නිසා ඒ දේවල් ගැන අවධානය යොමු කරන්නේ. ඉතිහාසයේ පුරාම දෙවියන් වහන්සේ පියා මව නැති දරුවාට සහ වැන්දගුවව සුරක්ෂිත කළ දෙවියන් වහන්සේ. එබැවින් අසරණයන්ට උන්වහන්සේ හැම වෙලාවෙම නීති රීති දීලා තිබුණා මේ දේවල් කරන්න අවශ්‍යයි අනිවාර්යෙන් කියලා. දෙවියන් වහන්සේ එබැන් අපව සුරකින්න දෙවියන් වහන්සේ. ඔබගේ අඩුව මිනිස්සුන්ට පුරවන්න බැරි වේ. ඒ රැකවරණය මිනිස්සෙක්ට ඔබට සම්පූර්ණයෙන් සලසා දෙන්න බැරි වේ. ඒ සෙනෙහස මිනිස්සෙක්ගෙන් ඔබට නිවැරදිව ගලාගෙන නැති වේ. මිනිස්සෙක් සම්පූර්ණ නැහැ. ඔවුන් අසම්පූර්ණයි. ඔවුන්ට අතීතයක් තිබෙනවා. ඔවුන් එන්නේ ඔවුන්ගේ අතීතය පොදි ගහගෙන. ඒ අතීතය ඇතුලේ ඔවුන් තනි වුණු අය වෙන්න පුළුවන්. ඒ අතීතය ඇතුලේ ඔවුන් අනාරක්ෂිත දරුවන් ලෙස ජීවිතේ ගමන් කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඔවුන් වැඩිහිටි වුණත් ඔවුන්ගේ ඒ ආදරය අහිමි වීම, ඒ සුරක්ෂිතකම නැතිවීම ඔවුන්ව වැරදි පුද්ගලයන් බවට පත් කරලා තියෙනවා. විසඳුම මෙච්චරයි. පියා නැත්තාට දෙවියන් වහන්සේ ස්වර්ගීක පියාණන් වහන්සේ ලෙස සිටිනවා. එහෙනම් ඔබගේ නොමග යාම අපරාධය. ඔබගේ දූෂිත වීම අපරාධය. ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේගේ සලස්මයි. ඔබේ ජීවිත අනාගතය දෙවියන් වහන්සේගේ පරමාර්ථයයි. ඒක ඔබ නැති කරගෙන තිබෙනවා. ඔබගේ අතීතයේ ඔබ සමග ජීවත් වුණු මිනිස්යන්ට දොස් තබමින්. ඒකෙන් ඔබට කවදාවත් සුරක්ෂිතකමක් ලැබෙන්න යන්නේ නැහැ. ඔබ හිතනවා ඔබ උන්ට බැන හිටියා කියලා. දැන් ඔක්කොම අනිත් අයගේ තේරුම් අරගෙන ඔබ පිළිගනිමි කියලා. ඔබ දන්නවද? ඔබගේ දෙමව්පියන්ට දොස් කිව්වා කියලා ඔබ සුරක්ෂිත වෙන්න යන්නේ නැහැ කවදාවත්. ඔබගේ ස්වාමි පුරුෂයා පිළිබඳ තියෙන ගැටලුව ඔබ විවේචනය කරලා ඒකට වෛර කරමින් ජීවත් වුණා කියලා ඔබ කවදාවත් සුරක්ෂිත භාර්යාවක් වෙන්න යන්නේ නැහැ කවදාවත්. ඒ දේ ඔබ ලබන්න යන්නේ අසම්පූර්ණ මිනිස්යාගෙන් අහිමි වෙන දේ ඔබේ ජීවිතේ ඔබ ලබන්න යන්නේ සර්ව සම්පූර්ණ සදාකාලික ස්වර්ගීක දෙවිපියාණන් වහන්සේගෙන් පමණයි. ඒ ලබන සෑම කෙනෙක්ම ඔවුන් නිරෝගීමත් ජීවිතයක් තුළින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන මිනිස්යන් හැටියට ඔවුන්ට ගමන් කරන්න පුළුවන්කම තිබෙනවා. අපි ලූක් 11 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ කියමු. මේ තමයි දෙවියන් වහන්සේව හඳුන්වා දී තිබෙන පින්තූරය. දැන් අපි බලන්න යන්නේ ලූක් පොතේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේව අපට හඳුන්වා දී තිබෙන පින්තූරය පිළිබඳවයි.
යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට ඉගැන්වුවා දෙවියන් වහන්සේට යාඥා කරන්න. ඒ යාඥාව ඇතුලේ යේසුස් වහන්සේ මොන වගේ පින්තූරයක්ද දුන්නේ දෙවියන් වහන්සේ පිළිබඳව? ලූක් 11:2 කියනවා එහින් ඔබ මෙසේ යාඥා කරන්න. හරි නේද? කොහොමද? ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේව හඳුන්වා දෙනවා ඔබේ පියා හැටියට. බයිබලයේ දෙවියන් වහන්සේව හඳුන්වා දී තිබෙන වැඩි වචන ප්‍රමාණයක් සඳහන් වෙලා තියෙනවා පියාණන් කියන වචනේ. පියා කියන වචනේ. දැන් ඔබට ස්වර්ගීය පියාණන් වහන්සේ කෙනෙක් සිටිනවා. මිනිස්සෙක්ට ලබා දෙන්න බැරි සුරක්ෂිතකම, මිනිස්සෙකුට ලබා දෙන්න බැරි පියසෙනෙහස දෙවියන් වහන්සේට පුළුවන්කම තිබෙනවා ඔබේ ජීවිතයට ලබා දෙන්න. ඔබ උන්වහන්සේව සොයන්නේ නැතිනම්, ඔබ උන්වහන්සේගේ පියසෙනෙහසට ඔබ ඇතුල් වන්නේ නැතිනම්, ඔබ තවත් මේ සමාජය ඇතුලේ දූෂිත විනාශකාරී කඩා වැටුණු අනාරක්ෂිත මිනිසෙක් හැටියට තමයි ඔබේ ජීවිතය ඔබ ගොඩනගා ගන්නේ. ඒ නිසා අපට පේනවා ජේසුස් වහන්සේ අපට කියනවා ඔබ යාඥා කරන කල ඔබ යැපෙන්නලු තාත්තේ කියලා. ස්වර්ගීය පියාණනි කියලා යැපෙන්නලු. පියා නැත්තා යැපෙන්නේ වැරදි දේවල් වලින්. ඔබට යැපෙන්න දෙවියන් වහන්සේ කෙනෙක් සිටිනවා. ඔබගේ පියාගේ යැපීම ඔබට නැති වෙන්න පුළුවන්. ඔබගේ ස්වාමි පුරුෂයාගේ යැපීම ඔබට අහිමි වී තිබෙන්න පුළුවන්. නමුත් ඔබව ඉදිරියට ගෙන යන්න පුළුවන්, ඔබව සුරකින්න පුළුවන් ස්වර්ගීය පියාණන් වහන්සේ කෙරෙහි යැපෙන්න. උන්වහන්සේ ඔබට පියාණන් වහන්සේව සිටිනවා. මේ 11 වෙනි පරිච්ඡේදයේ ඇතුලේ මේක මතේ 6 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. 9 වෙනි පදේ ඉඳලා පල්ලෙහාට ස්වර්ගයේ වැඩ සිටින යාඥාව. ඒකේ හඳුන්වන්නේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි කියලා. ඒ යාඥාවේ තවදුරටත් පල්ලෙහාට බැලුවොත් අපිට කියනවා ඒ පියාට කියන්නලු මට මේ දේවල් අවශ්‍යයි කියලා. ඒ පියාට කියන්නලු මට මේ දේවල් අවශ්‍යයි කියලා. ගෙදර පියාට යම්කිසි විදියකින් දරුවෙක් තමන්ගේ අවශ්‍යතාවයන් අරන් යනවා සේම අපිට කියනවා අපිට ස්වර්ගීය පියෙක් ඉන්නවා අපේ ඉල්ලීම අරගෙන යන්න. ඒ නිසා ඇයි ඔබ මනුෂ්‍ය පියවරුන්ගෙන් ඇතිවෙන දුර්වලකම් අඩුපාඩුකම් මගහැරීම් ආයුධයක් කරගෙන ඔබ සුරක්ෂිත නැති දූෂිතයෙක් බවට පත් වෙන්නේ? මේ පොළවේ කවුරුත් සම්පූර්ණ නැහැ. ඒක තේරුම් ගත්තා නම් ඔබ දැනගන්න දේ තමයි ඔබට ස්වර්ගීය පියෙක් සිටින බව. ඔබ එහෙනම් ඔබගේ අවශ්‍යතාවය අරගෙන යයි ඔබේ ස්වර්ගීය තාත්තා ගාවට. උන්වහන්සේ අපට සදාකාලික පියාණන් වහන්සේව සිටිනවා. తాවකාලිකව නොවේ. අද ඔබට සිටින පියා නිවසේ පියා ඔබට අතීතේ නැති වෙලා තියෙන්න පුළුවන්, අද නැති වෙන්න පුළුවන්, හෙට නැති වෙන්න පුළුවන්. ඔබේ මව මිට වසර ගණනාවකට පෙර නැති වෙන්න පුළුවන්, අද නැති වෙන්න පුළුවන්, තව අවුරුදු කිහිපයකින් නැති වෙන්න පුළුවන්. ඔබගේ ස්වාමි පුරුෂයා ඔබ මෙතෙක් කල බලාගත් ඔබට රැකවරණය දුන් කෙනා නැති වී තිබෙන්න පුළුවන්, අද නැති වෙන්න පුළුවන්, අනාගතේ නැති වෙන්න පුළුවන්. සදාකාලික දෙවියන් වහන්සේට පමණයි පුළුවන් අප නොලබන දේ, අපට හිගව තිබෙන දේ, අප සොයා යන දේ, අපි යැපෙන දේ අපට සලසා දෙන්න උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා. ඒ පියා දෙස ඔබ බැලුවද? ඒ පියාගාවට දුවගෙන ආවද? ඒ පියාගෙන් යැපෙන කෙනෙක් බවට ඔබපත් වුණාද? ඒ පියාගෙන් යැපෙන කවුරුත් හිස් අතින් යන්නේ කවදාවත්. ඒ පියා මත රැඳෙන කිසි කෙනෙක් කවදාවත් ලැජ්ජාවටපත් වෙන්න යන්නේ නැහැ.
මගේ කුඩා කාලේ මගේ අම්මා නැති වුණු ඒ කුඩා අවුරුදු 11 ඉඳලා කාලය තුල මම ඊටමත් දරුණු තනිවින් වලින් ජීවිතේ ගමන් කළා. දරුණු ප්‍රතික්ෂේප කිරීම තුලින් මම ගමන් කළා. මාව බොහෝ අය ප්‍රතික්ෂේප කළා. බොහෝ අය මට සැලකුවේ නැහැ. බොහෝ අය මාව වැරදි දේවල් වලට යොමු කළා. බොහෝ අය මාව පිළිගත්තේ නැහැ. නමුත් ඔබ දන්නවද මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගැනීමත් එක්ක මම දැනගත්තා උන්වහන්සේ සදාකාලික පියාණන් වහන්සේ. දැන් උන්වහන්සේ මාව සම්පූර්ණ පිළිගත්ත තැනන් වහන්සේ බව මට අවශ්‍ය නැහැ කාටවත් දොස් කියන්න. මට අවශ්‍ය නැහැ තව කෙනෙක් විවේචනය කරන්න. මට ස්වර්ගීක පියෙක් සිටිනවා. මට ස්වර්ගීක මවක් සිටිනවා. මට ස්වර්ගීක දේවී පියාණන් වහන්සේ සියල්ලෙන් සියල්ලව සිටිනවා. ඔබගේ මාර්ගය වරද්දා ගන්න එපා. දෙවියන් වහන්සේ ඔබ සැලසුම් කර තිබෙනවා. දෙවියන් වහන්සේට සැලැස්මක් ඔබ ගැන තිබෙනවා. ඔබ ස්වයං අවශ්‍යයි ස්වර්ගීක පියාණන් වහන්සේ සමග ජීවත් වෙන ජීවිතයක්. ඔබට නැති වුණා සම්බන්ධතාවයන්. ඒ සම්බන්ධතාවය සදාකාලිකවම ඔබට මට ලබා දෙන්නට තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ජීවිතේ පූජා කළේ. යෝහන් 3:16 කියනවා දෙවියන් වහන්සේ ලෝකයට ප්‍රේම කොතරම් ප්‍රේම කරනවද කියනවා. ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙනතරම් උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න සෑම විනාශ නොවී ස්වර්ගීක පියාගාවයි සුරක්ෂිතකම තියෙන කියන්නේ. ඔබේ සුරක්ෂිතකම හිමි කරගත් කෙනෙක් නම් මේ පොළොව තුල මේ පවුල තුල මේ සමාජය තුල ඒ සුරක්ෂිතකම නැති කරගෙන ඔබ කාලකන්ණි ලෙස ජීවත් වෙන කෙනෙක් නම් දැන් හැරෙන්න ඒ ස්වර්ගීක පියාණන් වහන්සේ ගාවට යැපෙන්න ඒ ස්වර්ගීක පියාණන් වහන්සේගේ යැපෙන්න ඒ සදාකාලික පියාණන් වහන්සේගේ සුරක්ෂිතකමේ උන්වහන්සේ ඔබව බලවත් විදියට ඉදිරියට ගෙන යන්න යනවා. කිසිම මිනිසෙක්ගෙන් ලබන්න බැරි දේ ස්වර්ගෙන් ඇසෙන් තියනවා ඔබේ ජීවිතේ කරා. උන්වහන්සේ පියා නැත්තාටත් බැඳගොටත් සලකන්නා වූ දෙවියන් වහන්සේ. අන්නේ දෙවියන් වහන්සේ වල්ල ගන්න. බලන්න 2 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 17 18 පද දිහා බැලුවොත් ඉතනත් අපට පේනවා 2 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 18 19 පදවලක් කියනවා නුඹලාට කටුපුත්‍රයෝ දූවරු වන්නමය සර්ව පරාක්‍රම ස්වාමීන් වහන්සේ කියනසේක. සර්ව පරාක්‍රම ස්වාමීන් වහන්සේ කියනවා මොනවද? මම ඔබට පියෙක් වෙනවා. මමයි ඔබට පියාණන්ව සිටින තැනන් වහන්සේ. ඒ නිසා අපිට ඒ පියාණන් වහන්සේගෙන් ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. අප සමග සිටින පියාණන් වහන්සේ බව තේරුම් ගන්න පුළුවන්. අපිට පියෙක් නැති වෙන්න පුළුවන්. අපේ පියා අපේ ළඟින් නැති වෙන්න පුළුවන්. අපේ පියා නිවසේ උන්නට අප ළඟ නැති වෙන්න පුළුවන්. නමුත් අප සමග සදාකාලික සිටින පියෙක් අප සමග සිටිනවා. ඔබ ඒ පියාණන් වහන්සේව හඳුනා ගත්තා නම් ඒ පියාණන් වහන්සේ මත ඔබ යැපුණා නම් ඒ පියාණන් වහන්සේ ඔබ සමග ඉන්න පියාණන් වහන්සේ බව කියනවා. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 15 16 පදවල කියනවා. ඒ පියාණන් වහන්සේට අපිට පුළුවන්කමක් තියනවලු අබ්බා පියාණනි කියලා කතා කරන්න. කතා කරලා ඒ පුත්‍රකමේ ආත්මය ලබාගෙන උන්වහන්සේගෙන් සුරක්ෂිත වෙන දරුවෙක් ලෙස අපට ජීවත් වෙන්න පුළුවන්. අපිට ඒ පදවල තව පල්ලෙහාට යද්දි කියනවා අපි කිව නොහැකි කෙදිරි ගෑම්වලදී උන්වහන්සේ අපේ යාඥාවල් දෙවියන් වහන්සේ ගාවට අරන් යනවලු. තවදුරටත් යනකොට කියනවා ඒකේ පල්ලෙහාට යනකොට 27 වෙනි වගේ පදවලට යනකොට කියනවා ඒ පියාණන් වහන්සේ සියලු දේ යහපත පිණිස අපේ ජීවිතවල හරවන දෙවියන් වහන්සේ කියලා. එනම් ඔබ දැනගන්න ඕන දේ මොකක්ද?
ගැලවීම ලැබූ ජේසුස් වහන්සේව තම ජීවිතයේ ගැලවුම් කරු හැටියට අදහගත් ඔබ ස්වර්ගීය පියාණන් වහන්සේගේ පියසෙනෙහසට අයිති කෙනෙක්. එහෙම අය අකාලේ බලු වෙන්න එපා. පොළව තුල පියෙකුගේ අඩුපාඩුකම් නිසා. පොළවේ මවකගෙන් යම් දේ නොලැබෙන නිසා. පොළවේ ස්වාමි පුරුෂයෙක්ගෙන් යම් දේ අහිමි වෙන නිසා ඔබ නිකරුණේ කාලකන්ණි වෙන්න එපා. ඔබ යේසුස් වහන්සේව අදහගත්තේ නම් උන්වහන්සේ ඔබව පුත්‍රකමේ ආත්මයෙන් උන්වහන්සේ ඔබ ස්වර්ගීය පියාගේ දරුවෙක් බවට පත් කරලා තිබෙනවා. ඒ ඇදහිල්ල, ඒ බලාපොරොත්තුව ඔබව ජයට අරගෙන යනවා. මිනිස්යාට නම් නුපුළුවන, නමුත් දෙවියන් වහන්සේට සියල්ල පුළුවන්. අපි පෙරළමුද ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදය. ඒ නිසා ඔබට පියාට ඔබගේ මවට හදවත බෙදා ගැනීමට පුළුවන් කමක් නැතිනම් ඔබට ස්වර්ගීය පියාණන් වහන්සේ සිටිනවා. ඔබේ හදවත බෙදා ගන්න, ඔබගේ වේදනාව අරගෙන යන්න ඒ ස්වර්ගීය පියාණන් වහන්සේට පුළුවන්කම තිබෙනවා. එයින් ඔබ නිදහස් කරලා ඔබට ප්‍රේම කරමින් ඔබව සුරක්ෂිත කරමින් ඔබව ආරක්ෂිත දරුවෙක් හැටියට ඉදිරියට ගෙන යන්න. ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා උන්වහන්සේ අපගේ පියාණන්, උන්වහන්සේ අපිව පිළිගන්නවා. කියමු. මාගේ පියාට මම අත්හැරියෝ. නමුත් ස්වාමීන් වහන්සේ මාව පිළිගන්නාසේ. මොකද්ද කියන්නේ? මගේ පියාද මව්ද මා අත්හැරියා. මගේ පියාද මව්ද මාව අත්හැරලා. නමුත් ඔබට තනක් තිබෙනවා. නමුත් ස්වර්ගීය පියාණන් වහන්සේ මා පිළිගත්සේක. ඔබගේ භූමික මව්වරු, ඔබගේ භූමික පියා, ඔබගේ භූමික ස්වාමි පුරුෂයා ඔබට ඒ සුරක්ෂිතකම, ආදරය සලසා අපොහොසත්ව සිටින්නට පුළුවන්. ඒකෙන් ඔබව දූෂණය කරගන්න, ඒකෙන් ඔබව අනාරක්ෂිත කරගෙන අනුකම්පාව හිඟා කන කෙනෙක් හැටියට ජීවිතේ ඔබ ගමන් කරන තැනට වැටෙන්නේ ඇයි? ඔබට ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබව පිළිගන්න පියාණන් වහන්සේව සිටිනවා. දැන් ඔබගේ ඇදහිල්ල, ඔබගේ බලාපොරොත්තුව ඒ ස්වර්ගීය පියාණන් වහන්සේ කතා කරලා තිබෙන දේ මත ඔබ තබන විට ඔබ සුරක්ෂිතයි. අපි යොහන් 6 වෙනි පරිච්ඡේදයට තරමු. යොහන් 6 වෙනි පරිච්ඡේදයේ කියනවා ඒ ස්වර්ගීය පියාණන්, යේසුස් වහන්සේ කියනවා ඒ ස්වර්ගීය පියාණන් ඔබව අත්හරින්නේ නැහැ කියලා. යොහන් 6:37. යොහන් 6:37. පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතින් නොය. මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් ආකදමන්නේ නැත. යේසුස් වහන්සේ කියනවා මට ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබ දී තිබෙනවා. ඒ තැනැත්තාව මම කවදාවත් අත්හරින්නේ නැහැ. සම්පූර්ණ අපිව අත්නාරින තැනැත් වහන්සේ උන්වහන්සේ පමණයි. ද්විතීය කතාව පළවෙනි පරිච්ඡේදයේ 31 බලන්න. ඊශ්‍රායල් ජනතාව ගැන මෙතන කතා කරනවා දෙවියන් වහන්සේ. මොනවද කියන්නේ? ඊශ්‍රායල් ජනතාවට කියනවා නුඹලාව මම දරාගෙන ආවා. පියෙක් හැටියට මම නුඹලාව උසුලාගෙන අරන් ඇවිල්ලා තියෙන්නේ. උඹලා ආව නෙවෙයි. උඹලා දඬුවමට ලක් වුණු සෙනඟ. උඹලා දූෂණය වී සිටියා. උඹලා විශ්වාසය කඩ කරපු අය. උඹලා කරලි ගහපු අය. නමුත් දෙවියන් වහන්සේ කියනවා ද්විතීය කතාව පළවෙනි පරිච්ඡේදයේ 31 මම නුඹලාව උසුලාගෙන අරගෙන ආවේ මේ ගමනේ. කියවන්න. මිනිසෙකු තමාගේ පුත්‍රයා උසුලාගෙන යන්නාක් මේ නුඹලා මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවා වූ මුළු මාර්ගයේදීම නුඹ දෙවි වූ ස්වාමීන් වහන්සේ උසුලාගෙන ගෙනා බව නුඹ දැකලා තිබේ. කොහොමද ඒක විස්තර කරන්නේ? පියෙක් තම දරුවාව
කරමත තබාගෙන අරගෙන යනවා. මගේ දෙවියන් වහන්සේ කියනවා මම නුඹලාව දරාගෙන යමින් සිටින දෙවියන් වහන්සේ කියලා. ඒ දේ මිනිස්සෙක්ගෙන් නොවෙන්නට පුළුවන්. ඒ දේ මිනිස්සෙක්ට ඉටු කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ස්වර්ගීය පියාණන් වහන්සේ අපිව උසුලාගෙන යන තැනන් වහන්සේව සිටිනවා. නික්මයාම 22 වෙනි පරිච්ඡේදයට හරවන්න. නික්මයාම 22 වෙනි පරිච්ඡේදය. මොනවද නික්මයාම 22 ඉඳලා 23 පදවල කියන්නේ? මේ පියා නැත්තාගේ සහ වැන්දබුවගේ හඬ දෙවියන් වහන්සේ අසන දෙවියන් වහන්සේ බව කියනවා. කොහොමද කියන්නේ? කිසි කනරැඳුනේ යෙකුටවත් පියා නැති දරුවන්ටවත් හිංසා නොකරන්න. කිසි වැන්දබුවකටවත් පියා නැත්තාටවත් හිරිහර කරදර නොකරන්න. ඊළඟට නුඹ යම් ආකාරයකින් ඔවුන්ට හිංසා කළොත් නුඹලා උන්ට හිංසා කළොත් ඔවුන් මට හඬ ගැසුවා. ඒ දරුවා ඒ වැන්දබුව මට මුර ගැසුවොත් මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නේ. සැබවින්ම මම ඔවුන්ගේ හඬ අසලා නුඹලාට විනිශ්චය ගේන්නත් මට පුළුවන් දෙවියන් වහන්සේ කියලා කියනවා. මම ඔබට දඩුවම් කරලා දානවා. ඒ කියන්නේ පියා නැත්තා දෙවියන් වහන්සේට ඒ වේදනාවේ සිට මොරගසන කල වැන්දබුව ඒ අනාරක්ෂිත කමේ සිට ස්වර්ගීය පියාණන් වහන්සේ දිහා බලන විට උන්වහන්සේ උන්ගේ හඬ අසමින් ඔවුන්ට යුක්තිය ඉටු කරන්න පුළුවන් දෙවියන් වහන්සේව සිටිනවා. ඒ නිසා ඔබ ලං වෙන්න ඕනේ ස්වර්ගීය පියාණන් වහන්සේට. ස්වර්ගීය පියාණන් වහන්සේගේ සෙනෙහසට. අපි අවසන් කරමු මෙතනින්. යෙසායා 66 වෙනි පරිච්ඡේදයට අපි යමු. යෙසායා 66 වෙනි පරිච්ඡේදය. ඒ 66 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ විදිහට කියනවා. යෙසායා 66 වෙනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේව බයිබලයේ පියාණන් බවට විස්තර කරනවා. දෙවියන් වහන්සේ මිනිස්යන් වන අපට උන්වහන්සේව හඳුන්වා දෙනවා. මේක හොඳින් තේරුම් ගන්න. සදාකාලික දෙවියන් වහන්සේ, විශ්වය මවපු දෙවියන් වහන්සේ, මිනිස්යාව මවපු දෙවියන් වහන්සේ, සර්වවාසී දෙවියන් වහන්සේ, සදාකාලික දෙවියන් වහන්සේ අපිට තේරෙන භාෂාවෙන් අපට මිනිස්යාට තේරෙන භාෂාවෙන් මිනිස්යාට විස්තර කරලා දෙනවා එතුමාට අපිට තේරෙන භාෂාවෙන් අපේ හැඟීම් වලට අපේ හදවත් වලට දැනෙන භාෂාවෙන් උන්වහන්සේව විස්තර කරලා දෙන්න පුළුවන් හොඳම විදිය තමයි අපට තේරෙන භාෂාවෙන් නම් මම ඔබේ තාත්තා, මම ඔබේ අම්මා, මම ඔබට එච්චරට ආදරේ. ඒ මිනිස්යාට දැනෙන භාෂාවක් පාවිච්චි කරලා දෙවියන් වහන්සේ, සදාකාලික දෙවියන් වහන්සේ, සම්පූර්ණ දෙවියන් වහන්සේ එතුමාව හඳුන්වා දෙනවා අපට. එතකොට කියනවා මම ඔබේ පියා, මම ඔබේ මව. දැන් සාමාන්‍ය සමාජයේ මව දූෂිත වෙලා යන්න පුළුවන්. සමාජයේ පියා දූෂිත වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට පුළුවන් උනේ සෙනෙහස, රැකවරණය මිනිස්සෙකුට ලබා දෙන්න පුළුවන්. මිනිස්සෙක් දන්න භාෂාවෙන් ඒ නම් දෙක පාවිච්චි කරලා තමයි උන්වහන්සේව ඉදිරිපත් කරන්න පෙන්වන්න උන්වහන්සේට පුළුවන්කම තිබුණේ. ඉතින් අද ඒක දූෂණය වෙලා තිබුණාට උන්වහන්සේගේ පියකම දූෂණය නොවන්නේ. උන්වහන්සේගේ සුරක්ෂිතකම කවදාවත් අඩු නොවන්නේ. අන්න ඒක අවධානය යොමු කරන්න අවශ්‍යයි. දැන් මෙතන යෙසායා 66:13 තියෙන්නේ කොහොමද? මනුෂ්‍යයෙකු තමන්ගේ මව විසින් සනසනු ලබන්නා මෙන් මම නුඹලා සනසන්නේ. යෙරුසලම තුලද නුඹලා සනසනවා. කොහොමද කියන්නේ? මිනිස්සෙකු තමාගේ මව් විසින් යම්සේ සනසනවාද
මමත් ඔබව එසේම සනසනවා කියලා කියනවා. දැන් මොකද්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේ තමන්ව විස්තර කරලා දෙනවා අපට තේරෙන භාෂාවෙන් උන්වහන්සේ කෙතරම් අපිව සනසන්න පුළුවන් කෙනෙක්ද කියලා. නමුත් ඔබ දන්නවා මවකට පුළුවන් කියලා කියනවා තමන්ගේ කිරි දරුවාව අමතක කරලා දාන්න. පියෙකුට ඒක කරන්න පුළුවන්කම තියෙනවා. මවකට පුළුවන් තමන්ගේ කිරි දරුවාව අතහැරලා දාන්න, විනාශ කරලා දාන්න, පාරක දාලා යන්න. නොසලකා හරින්න. දාලා වෙන කෙනෙක් එක්ක යන්න. මේ තත්වය නිසා මිනිස්යන්ගේ ජීවිතවලට දරුණු හිස්කම් අඩුකම් පිරෙන්න පටන් ගන්න තියෙනවා. ඒක කිතුණු සමාජය තුල සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ජීවමාන දෙවියන් වහන්සේ අපට පියෙක් මවෙක් වසිනවා. ජීවමාන දෙවි පියාණන් වහන්සේ අපට ස්වාමි පුරුෂයෙක් සුරක්ෂිත භාවයේ සපයා දෙන්නා වූ යුක්තිය ඉටු කරන්නා වූ දෙවියන් වහන්සේව සිටිනවා. එනිසා ඇයි ඔබව නාස්ති කරගන්නේ? ඇයි ඔබට දුන්නු වටිනා ජීවිතය, ඔබට දුන්නු වටිනා දක්ෂතා කුසලතා ඒවා දූෂිත කරගෙන ඔබේ ජීවිතය විනාශ කරගන්නේ? ඔබට තිබෙන අඩුකම් නිසා, ඔබට නොලැබුණු දේ නිසා දෙවියන් ඔබට නොලැබුණු සියලු දේ යලි සම්පූර්ණ කරන්න පුළුවන්කම තිබෙන්නේ ස්වර්ගීක පියාණන් වහන්සේ තුලින් පමණයි. දැන් උන්වහන්සේ වෙතට එන්න. උන්වහන්සේ මත යැපෙන්න. උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න. අර නොලැබුණු සියලු දේ එතනින් ඔබ සම්පූර්ණ කරගන්න යනවා. අපි සෑම කෙනෙක් උන්වහන්සේට ආඥා කරමු මේ අවස්ථාවේ.